සුවපත් වේවා සුවබෝ වේවා ආයු වැඩේවා ඔබට රටට සහ මුළු ලෝකයටම. ජනවාරි මාසේ 3 වෙනිදාත් සඳුදා දවසක් විදියට උදා වෙලා අපි දන්නවා කියලා හිතාගෙන හිටපු බොහෝ දේවල් වැරදි කියලා ටිකෙන් ටික දැනෙන්න පටන් ගන්නවා. පරමාණුව තමයි කුඩාම කොටස. ඊට වඩා කුඩා කොටස් එහෙම නැත්නම් පරමාණුව බිඳ ගන්න බෑ කියලා තමයි 1918 අද දවස වෙනකම්ම ලෝකයේ හිතාගෙන හිටියේ. හැබැයි අද වගේ දවසක කෙන් රදර්ෆර්ඩ් ඔහු ඒ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා ඔහු පෙන්වුවා නෑ පරමාණුවත් තව කොටස් වලට කඩන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මීට කලින් 1918 අවුරුද්දේ අද වගේ දවස වෙනතුරු ලෝකයේ දැනගෙන හිටපු ඒවා බොරු කියලා ඔප්පුණා අද වගේ දවසක. ඒ නිසා අපි දන්නවා සහ දැනගෙන ඉන්නේවා ඇත්ත කියන කතාව බොරු. කතා කියලා කිව්වන් පස්සේ කතා කරන්න අපිට බොහෝ දේවල් තියෙනවා. අද ජනවාරි මාසේ 3 වෙනිදා ඉස්කෝලේ පටන් ගන්නවා, රාජකාරී සාමාන්‍ය පරිදි පටන් ගන්නවා, බොහෝ දේවල් ඇති කතා කරන්න. හැබැයි අපි කතා කරන්නේ නැතුව වැඩ කරමු. මොකද දන්නවද? ඔබට හිතේ කනස්සල්ලක් තියනවද වැඩ කරන්න? ඔබ ඉන්නේ මහ දුකකද, ඛේදවාචකයකද? නම් වැඩ කරන්න. මොන දේ වුණත් වැඩ කරන්න. අපි වැඩ කරන්න පටන් ගනිමු ප්‍රධාන සිරස්වල බලලා. අද දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ දොළ දැනට විසඳුණා තෙල් නැව් දෙකක් ආවා සපුගස්කන්ධ වැසුවත් ඉන්ධන හිඟයක් නැහැ. වාර්තා කරන්නේ අද චමින්ද සිල්වා ඇමති ගම්මන්පිල කරන ප්‍රකාශය. ආනන්ද පාලිත කියනවා තෙල් නැව් දෙකම වරාය හිරවෙල කියලා. හැබැයි චමින්ද සිල්වා තවදුරටත් වාර්තා කරනවා සපුගස්කන්ධ පිරිපහදුව අද 3 වෙනිදා වසා දැමීමත් රටේ ඉන්ධන හිඟයක් ඇතිවීමට ඒකේ බලපෑමක් නැහැ කියලා උදේ ගම්මන්පිල මහත්මයා කියනවා. වසා දැම උනාට සපුගස්කන්ධ රටේ ඉන්ධන හිඟයක් ඇති වෙන්නේ නැහැ. රටේ පවතින ඩොලර් අර්බුදයේ හමුවේ බොරතෙල් ගෙනීමට යම් බාධාවක් ඇති වුණත් ඒ තත්ත්වය මේ මාසයේ අවසන් වෙන විට විසඳා ගැනීමට හැකියාවක් වෙන බව තමයි අමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ. ඒ වගේම මේ වන විට රටට ඩීසල් සහ පෙට්‍රල් පිරිපහදු තෙල් නැව් දෙකක් ගෙන්වා තිබෙනවා. එහි ඉන්ධන ගොඩබෑමට අවශ්‍ය ඩොලර් ගැටලුව පසුගිය සිකුරාදා 31 වෙනිදා විසඳා ගැනීමට හැකි වූ බව අමාත්‍යවරයා සඳහන් කරනවා. ඒ අනුව ගොඩබෑමට සල්ලි නැහැ, තෙල් නැව් දෙක වරාය හිර වෙලා කියන කතාව බොරුවක් කියන එක තහවුරු කර සිටිනවා. හැබැයි කුවේට් එයාර්වේස් ගුවන් ගමන් නවතී කියලා අද දෙවෙනි පුවත්පත වාර්තා කරනවා. මේ එක්කම මේ අනුව කුවේට් එයාර්වේස් ගුවන් සමාගම මෙරටට ගුවන් ගමන් සිදු කිරීමෙන් ඉවත් වී ඇති අතර තවත් ගුවන් සමාගම් කිහිපයක්ම මෙරටට සිදු කරන ගුවන් ගමන් අඩු කිරීමට පියවරගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ තිබෙන ගුවන් ටිකට්පත් කාර්යාල මගින් අදාළ ගුවන් සමාගම් වලට පේවීමට තිබෙන මුදල ප්‍රමාද වීම නිසා කුවේට් ගුවන් සමාගම ගුවන් ගමන් නතර කිරීමේ තීරණයක් ගෙන ඇති අතර අනෙක් ගුවන් සමාගම් කිහිපයක්ද ලංකාවට පියාසර කිරීමේ වාර ගණන අඩු කර තිබෙනවා කියලා දිවයින පුවත්පත වාර්තා කරනවා. අර්බුද මැද්දේ වසර ආරම්භ වෙන්නේ. හැබැයි අර්බුද ජයග්‍රහණය කිරීම තමයි අවුරුද්දේ ඉලක්කය, අවුරුද්දේ ප්‍රාර්ථනය. ඩොලර් ප්‍රශ්නේ බේත් වලටත් වදීද? ඒක ලංකාදීපේ වාර්තා කර සිටින්නේ සුජිත් හේවාජුලිගේ. අද වැඩට යද්දී ඔෆිස් එකේ කතා කරන තවත් මාතෘකාවක් දෙනවා ලංකාදීප පුවත්පත. හැබැයි ඇමති කෙහෙලි රමුකල්ල මහත්මයා කියනවා විදේශ විනිමය ප්‍රශ්න නිසා ඖෂධ ගෙන්වීමට යම් බලපෑමක් එල්ල වී තිබෙනවා. හැබැයි ඖෂධ හිඟයක් ඇති වෙන්නේ නැහැ කියලා මාත්‍ය කෙහෙලි රමුකල්ල මහත්මයා කියනවා. ඩොලර් ප්‍රශ්න බේත් වලට වදීද? ඒ වුණාට ප්‍රමුඛතාව හඳුනාගෙන තියෙනවා. ප්‍රමුඛතාව හඳුනාගෙනයි වියදම් කරන්නේ. බෙහෙත් වලට එහෙම බලපෑමක් වෙන්නේ නැහැ කියලා මාතෘකාවක් කියනවා. මෙතන ශමිල පෙරේරාගේ ප්‍රධාන සිරස්වලේ නැත්නම් ශමිල පෙරේරාගේ වාර්තාව තමයි අද පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ බවට පත් වෙන්නේ. 2021 දෙසැම්බර් උද්ධමනය 12.1% වර්ධනය වෙලා තියෙනවා. 12.1% දක්වා වර්ධනය වෙලා තිබෙනවා කියලා මහ බැංකුවයි සඳහන් කර සිටින්නේ. කොළඹ පාරිභෝගික මිලදර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනු ලබන මතුපිට උද්දමනය 2021 නොවැම්බර් මාසයේ පැවති 9.9% සිට 2021 දෙසැම්බර් මාසයේදී 12.1% දක්වා ඉහළ ගොස් ඇති බව. ඒ කියන්නේ ආසන්න වශයෙන් අගේ ඒකක 3කින් විතර ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ වගේම 2021 අවුරුද්දේ දෙසැම්බර් මාසය තුල ආහාර කාණ්ඩෙහි එළවලු නැවුම් මත්ස්‍ය සහ අමුමිරිස් මිල එළ ගණන් සැලකිය යුතු විදියට වර්ධනය වෙලා තියෙනවා. ආහාර නොවන කාණ්ඩයේ ප්‍රධාන වශයෙන් ආපනශාලා සහ හෝටල්, ප්‍රවාහන, ඒ කියන්නේ පෙට්‍රල්, ඩීසල්, කුලී රථ, ත්‍රිරෝධක ගාසු, ඒ වගේම මද්යසාර පාන වර්ග සහ දුම්කොළ යන උපකාණ්ඩවල අයිටම් වල මිල ගණන ඉහළ ගොස් ඇති බව තමයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ. මේ නිවේදනය මගින් සඳහන් කරනවා ආර්ථිකය කඩාවැටීමක් පිළිබඳව සඳහනක් වුණාට ප්‍රකාශ වුණාට ආර්ථිකයේ කඩාවැටීමේ අවදානමක් නැහැ. අර්බුදකාරී තත්ත්වය සමනය වෙමින් පවතිනවා. එකක් තමයි විදේශ සංචිත ප්‍රමාණය
ඉහළ නංවා ගන්නට හැකි වුණා. ඒ වගේම විදේශ රටවල සිට නැත්නම් ඩොලර් ලැබීම ක්‍රමානුකූලව වර්ධනය වෙමින් පවතිනවා. සංචාරකයන් රටට එන්න පටන් අරගෙන තිනවා. ප්‍රධාන ආදායම් මාර්ග ප්‍රධාන ඩොලර් උත්පාදන මාධ්‍යයන් වර්ධනය වෙමින් පවතිනවා කියලායි සඳහන් කර සිටින්නේ. උත්සව කාලේ රංචු ගැහුවා. උත්සව සමයේ රංචු ගැසීම් නිසා දෙසතයකින් ප්‍රධාන ප්‍රභේදය ඔමික්‍රෝන් කියලා අද වරුණ පෙරමුණයි වාර්තා කරන්නේ අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. උත්සව සමයේ රංචු ගහපු එකේ ප්‍රතිඵල විදියට මේ තත්ත්වයේ මත විදේශගතව සිට පැමිණෙන පුද්ගලයන්ට ගුවන්තොට පොළේදී සිදු කළ ලබන ඇන්ටිජන් පරීක්ෂණ මගින් කොවිඩ් ආසාදිත බවට තහවුරු වන්නේ නම් ඔවුන්ගේ ජෛව සාම්පල් ජාන විශ්ලේෂණ පරීක්ෂණ සඳහා යොමු කරන බව වෛද්‍ය අන්ව හම්දානි සඳහන් කරනවා. එසේ ජාන පරීක්ෂාවට යොමු කරන්නේ කොවිඩ් ප්‍රභේදය මොකක්ද කියලා හඳුනා ගන්න. මේ අතර ඔමික්‍රෝන් ඩෙල්ටා වෛරසයට වඩා 3 ගුණයකින් ඔමික්‍රෝන් ප්‍රභේදය ඩෙල්ටා වෛරසයට වඩා 3 ගුණයක වේගයකින් ව්‍යාප්ත වන බවටද පර්යේෂණ වලින් හෙළි වී ඇති බව තමයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දම ජීවන්තර මහත්මයා ට්විටර් පණිවිඩයකින් සඳහන් කරන්නේ. මේ වෙනකොට ලංකාවේ ඔමික්‍රෝන් ආසාදිත පුද්ගලයන් 48 දෙනෙක් වාර්තා වෙනවා. ඒ කොළඹ, ගම්පහ, අනුරාධපුර සහ බදුල්ල කියන දිස්ත්‍රික්කවලින්. එනිසා රටේ ඔමික්‍රෝන් ව්‍යාප්ත වෙමින් පවතින මේ තත්ත්වය තුළ කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතේ තුන්වන මාත්‍රාව ලබා ගැනීම වැදගත් බව ප්‍රකාශ කරනවා. මේ අතර උත්සව සමයේ ජනතාවගේ හැසිරීම හේතුවෙන් ඉදිරි සති දෙකක කාලය ඇතුළත කොවිඩ් ව්‍යාප්තිය වැඩිවීමේ අවදානම ඇති බව තමයි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මියත් සඳහන් කර සිටින්නේ. ඊළඟට ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කියනවා 2022 දී කොවිඩ් තුරන් කළ හැකි. හැබැයි ඒකට එක කොන්දේසියකුත් තියෙනවා කියලායි කියන්නේ. අද මහින්ද අලුත් ගෙදර වාර්තා කරනවා දිනවින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය පටු අරමුණින් එන්නත් රැස් කරගන්න එපා. ලෝක සෞඛ්‍ය සංවිධානය ධනවත් බලවත් රටවල් වලට කියනවා. සියලු රටවල් එක්ව කටයුතු කරන්නේ නම් කොවිඩ්-19 වසංගතයේ මේ අවුරුද්ද අවසානයේ වෙනුවට පාලනය කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර සිටිනවා. කොවිඩ් 2022 වසරේ අවසන් කළ හැකි කියලා සිරස්තලේ කිව්වට ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ පාලනය කරන්න පුළුවන්. හැබැයි පාලනය කරන්නත් පුළුවන් වෙන්නේ එන්නත බෙදී යාමේ විෂමතාව අඩු කළොත් පමණයි. බලන්න මේ පුවත. මව්බිම වාර්තා කරනවා 2022 මුල් පැය 48ට අලුත් අවුරුද්දක් ආරම්භ කළ මේ සියලුම දෙනා සුබ ප්‍රාර්ථනා එක්ක කිරි උතුරුවන්නේ නැති කිරිබත් කන්නේ නැති සුබ ප්‍රාර්ථනා එක්ක තමයි මේ අලුත් අවුරුද්ද ආරම්භ කරන්නේ නැත්තේ මේ සියලුම දෙනා. හැබැයි නොසලකිල්ල ජීවිත 19ක් බිලිගනි. තරුණ ජීවිත කියලා තියෙනවා. තරුණ ජීවිත පමණක් නොවේ ජීවිත ගණනාවක් බිලි වෙලා තියෙනවා. 2022 මුල් පැය 48ට නොසලකිල්ල තරුණ ජීවිත 19ක් බිලිගනි. අද මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ රට පුරා වාර්තාකරුවන් වාර්තා කරනවා නව වසර උදාවත් සමග ගත වූ පැය 48 තුල සිදු දියගිලීම් රියානතුරු වලින් පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙහිදී ගත වූ පැය 48ක කාල සීමාවක් තුල සිදු රියානතුරු වලින් පුද්ගලයන් 8 දෙනෙක් රියානතුරු 8කින් පුද්ගලයන් 11 දෙනෙක් මරණයට පත්ව තිබෙනවා කියලා අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. මේ සිද්ධි ගණනාවක් මව්බිම් පුවත්පත කියනවා. එකක් තමයි බණ්ඩාරගමදී යතුරුපැදියෙන් ගිය පෙම්වතුන් යුවලක් අනතුරකින් මරුට. බණ්ඩාරගම වැල්මිල්ල නරියකන්ද පාමුල ප්‍රදේශයේදී යුවලක් ගමන්ගත් යතුරුපැදියක් අනතුරට ලක්වීම නිසා මොවුන් දෙදෙනා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වෙලා තිබෙනවා. මේ දෙන්නම කොළඹ රාජකාරී කරන දෙන්නේ. කොහොම හරි පහුගිය පළවෙනිදා රාත්‍රී 10:30ට පමණ වල්ගම නිවසින් පිටත් වෙලා පානදුර වල්ගම නිවසින් පිටත් වෙලා සංගීත සංදර්ශනයක් බලන්න කියලා කැස්බෑව පැත්තට බණ්ඩාරගම පැත්තට ගිහිල්ලා තියෙනවා. ඊළඟට සංගීත සංදර්ශනය එදා නෑ කියලා තමයි දැනගන්න ලැබිලා තියෙන්නේ. ඊට පස්සේ මේ කට්ටිය එකට කතා කරලා තියෙනවා මේ ස්ථානයට පැමිණි යතුරුපැදි කිහිපයකින් පැමිණි සංකල්පගේ මිතුරන් කිහිප දෙනෙකු ඔහුට යතුරුපැදි දහවන තරඟයකට අඬගසා ඇතැයි අනාවරණ වෙනවා. සිය පෙම්වතිය හා මිතුරන් දෙදෙනා කැටිවේ යතුරුපැදි රේස් පැදීම සඳහා කැස්බෑව ජාලියකට අතුරු මාර්ගයක් කරා ඔවුන් ගිහිල්ලා තියෙනවා කියලා වාර්තා කරනවා. ටික වෙලාවක් එහෙම ඉඳලා ඊට පස්සේ මියගේ සංකල්පව රේස් පැදීම සඳහා රැගෙන ගිය මිතුරන් අය පැවසු පිරිස විසින් මියගේ සංකල්පට අතින් පයින් සහ ආරක්ෂක හිස් සැසුම් වලින් පහර දුන්නා කියලාත් කියනවා. කොහොම වුණත් අනතුර සිද්ධ වෙනවා. අනතුරටපත් යතුරුපැදියේ ගැටීමෙන් මායිමක සිටුවා තිබූ විශාල ගල් කුළුණු දෙකක්ද විනාශ වී ගැලවී ගොස් තිබෙන බව පොලිස් නිලධාරියෙක් කියනවා. ඒ අනුව යතුරුපැදිය ආපු වේගය පැයට කිලෝමීටර් 100 ඉක්මවන්න ඇති කියලා තමයි අනතුර සිදුවෙච්ච ආකාරය අනුව පොලිසිය කියන්නේ.
බණ්ඩාරගම අනතුරෙන් පෙම්වතුන් යුවලක් මරුට බයිසිකලේ කිලෝමීටර් 100ක විතර පැයට කිලෝමීටර් 100ක විතර වේගකින් ඇවිල්ලා. ඊළඟට අකුරේගොඩ වැවේ දිය නෑමට ගිය තරුණයෙක් වැවේ ගිලී මරුට මට හොඳට පීනන්න පුළුවන් බය වෙන්න එපා යනුවෙන් යහළුවන්ට පවසා මීටර් 100ක් පමණ වැව මැදට පීනා ගොස් එක්වරම දිය ගිලී අතුරුදන් වූ බව තමයි යාළුවෝ කියන්නේ. ඊළඟට සත්මල් ඇල්ලේ සෙල්ෆි කෙසූ පුතා සහ පියා දිය ගිලී මරුට ගාල්ල ප්‍රදේශයේ පියෙක් සහ පුතෙක් තමයි තාත්තයි පුතයි ඇල්ලේ නාන්න ඕන කියලා පහළට ගියා. අපි එහා පැත්තට වෙලා හිටියේ තාත්තයි පුතයි ගල උඩට වෙලා සෙල්ෆි ගැහුවා. තාත්තා වැටෙනකොට දුව කෑ ගැහුවා. බේර ගන්න කියලා උදව් ඉල්ලුවට වැඩක් වුණේ නැහැ. දුවගෙන යනකොට තාත්තයි පුතයි දඟලලා වතුරේ නොපෙනී ගියා. මේ සෙල්ෆි ගහන්න ගිහිල්ලා වෙච්ච අනතුරක්. ඒ විදිහට මේ මියගිය එමෙ නැත්නම් ජීවිත හානිවීම පිළිබඳව ඒ ජීවිත හානිවීම වලට බලපෑ අනතුරු පිළිබඳව මව්බිම් පුවත්පත වාර්තා කරනවා. අලි කඳුර හැලපොළ වැවේ මියගිය පුද්ගලයෙකුගේ මල සිරුරක් හමු වෙනවා. යතුරු පැදියෙන් ඇද වැටුණු 16 හැවිරිදි සිසුවා මරුට නවවසර ලබද්දී මුහුදේ දිය නෑමට ගිය ශිෂ්‍යයා දියේ ගිලී අතුරුදන් නිවිතිගලදී යතුරු පැදිය අධිබැලති විදුලි කණුවක වැටි ගැටි තරුණෙක් මියයි. ඊළඟට මැදකුඹර වත්වායේ වැවක කාන්තාමලල සිරුරක්. ඊළඟට තවදුරටත් වාර්තා කරනවා අලුත බැඳ තරුණියා හබරණ පාරදී රිය අනතුරකින් මරුට 69 හැවිරිදි පාපිදිකරු බස් රථයේ ගැටීමියයි. අවවාද නොතකා නාන ගිය තරුණෝ දෙදෙනා මුහුදට බිලි ත්‍රිරෝදරීය ප්‍රපාතයකට පිරිලි උපාසිකා මාතාවක් මිය ගිහින් ට්‍රිපර් රථයක් සහ යතුරු පැදියක් එකිනෙකට ගැටි දෙදෙනෙක් මරුට තාණ්ඩිකුලම් හියනතුරකින් ත්‍රිරෝද රථ රියදුරෙක් ජීවිතක්ෂයට මේ ඡායාරූපවල පේන චරිත එහෙම නැත්නම් මේ ඡායාරූපවල පේන ජීවිත එකක්වත් දැන් අප අතර නැහැ මිය ගිහිල්ලා. ඒ නිසායි අර සිද්ධි තුනක් විශේෂයෙන්ම සඳහන් කළේ යතුරු පැදි අනතුර පිළිබඳව ඊළඟට සෙල්ෆි ගහන්න ගිහිල්ලා වෙච්ච අනතුර පිළිබඳව. කොමුණත් අද දිවෙන පුවත්පත කියනවා රිය අනතුරු සහ දියගිලීම් දවස් දෙකට මරණ 35ක් රටේ ජීවිත 35ක් අහිමි කරලා තියෙනවා කියලා. රිය අනතුරු සහ දියගිලීම් දවස් දෙකට මරණ 35ක්. මේ තමයි මව්බිම පුවත්පතේ ප්‍රධාන සිරස්තලය අපිට අවධානයට ලක් කරන කාරණාව. 2022 අවුරුද්දේ මුල් පැය 48 ඇතුළත මරණ 19ක් වාර්තා වෙනවා කියලා මව්බිම කියනවා. දිවයින කියනවා 35ක් කියලා. කොහොමුණත් මේ ජීවිත පරිස්සම් කරගන්න ඕන ජීවිත සුබ පැතුම් එක්ක පටන් ගත්ත අවුරුද්දේ පළවෙනි පැය 48 ඇතුළත වෙච්ච අනතුරු. ඒ නිසා පරිස්සමෙන්. මේ ප්‍රවෘත්තියක් නෙවෙයි පත්තරවල තියෙන ප්‍රවෘත්ති විතරක් නෙවෙයි මේ අරුණ පුවත්පතේ කතුවැකිය. සේවයේ නිදන උන් දැන් ඉතින් ඇහැරියව් වැඩ කරව්. අරුණ පුවත්පතේ අද කතුවැකිය. නව වසරේ පළමු වැඩ කරන දිනය අද. කොරෝනා වසංගතය නිසා රජයේ සේවකයන් දෙකෙන් පංගුවක් ගෙවල් වල නතර කර සිටි අතර ඒ පිරිසද අද සිට සේවයට කැඳවා තිබෙනවා. ඒ අනුව වසරකටත් වඩා වැඩි කාලයකට පසුව අද මුළු රාජ්‍ය සේවයම සක්‍රිය වෙනවා. රට ලොක්ඩවුන් කිරීමේ අදහස වැඩ නතර කිරීමය. රට නතර වුණාය කියන්නේ ලෝකගෝලීය භ්‍රමණය වීම නතර වුණා නොව ජනතාව වැඩ නොකර සිටියේ කීමය. රට ලොක්ඩවුන් කිරීම නිසා විදේශ සංචිත ඩොලර් බිලියන 1.6ට පහත බස්වාගෙන තිබේ. ඒ නිසාම අත්‍යවශ්‍ය ආහාර, බෙහෙත්, ගෑස්, කිරිපිටි පවා ගෙන්වීමට ඉඩක් නැත්තේ. වැඩ කිරීම ලංකා ඉතිහාසයේ වෙන කවරදාටත් වඩා වැදගත් වෙන කවරදාටත් වඩා රටට අත්‍යවශ්‍ය වන යුගයකට අපව ගෙනත් ඇත. ඒ නිසා සේවයේ නිදන උන් දැන් ඉතින් ඇහැරියව් වැඩ කරව් කියලා අරුණ කතුවරයා කුම්භඝෝෂකගේ රාජකාරිය කරනවා. නිදාගෙන ඉන්න පිරිස අවදි කරනවා. අද උදෙත් සාම්ප්‍රදායික කෑම වේලක් තියෙයි. කිරිබත් කැවුම් කෙසෙල් කාලා ඊට පස්සේ අහගිය තොරතුරු කතා කරලා රටේ දේශපාලනය, ඩොලර් ප්‍රශ්නය, තෙල් ප්‍රශ්නය ඔය ඔක්කොම කතා කරලා ඉවරනකොට 12 විතර වෙලා ඊළඟට ඉතින් නිදිමත කාපු මේ උදේ කාපු කිරිබත් වල නිදිමතේ තියෙනවා. ඉතින් කොහොමද වැඩ කරන්නේ? හෙට ඉඳලා වැඩ කරන්න පටන් ගනිමු කියලා හිතෙයි. ඒ නිසා තමයි සේවයේ නිදන උන් දැන් ඉතින් නැගතියව වැඩ කරව කියලා අරුණ පුවත්පතේ කතුවරයා රටට කුම්භඝෝෂා කරන්නේ. වැඩ කරව් පරිස්සමෙන්. බොරු මතවලට රැවටෙන්න එපා. කොවිඩ් මාරයාගෙන් බේරෙන්න අදම බූස්ටර් එන්නත ගන්න කියලා අද මව්බිම පුවත්පත වාර්තා කරනවා. මව්බිම පුවත්පතේ මුල් පිටුවේ වෙන වාර්තාවක් තමයි අපි මේ උපුටා ගන්න සූදානම් වෙන්නේ. ඒ අනුව මහාචාර්ය නිලිකා මලවගේ මහත්මියක කරන සාකච්ඡාවක ප්‍රතිඵල එහෙම නැත්නම් ඒයින් අනාවරණ වෙන තොරතුරු තමයි මව්බිම පුවත්පත වාර්තා කරන්නේ. බූස්ටර් එන්නත සම්බන්ධයෙන් පැතිරෙන බොහෝ මතවල විද්‍යාත්මක සත්‍යයක් නැහැ. ලෝපුරා බූස්ටර් එන්නත ලබාගත් ලක්ෂ 2500කට වැඩි පිරිසක් කිසිදු දරුණු ආබාධයක් නොමැතිව නිරුපද්‍රිතව සිටීම ඊට ප්‍රධානතම සාක්ෂියක් කියලා මහාචාර්ය නිලිකා මලවිගේ මහත්මිය කියනවා. ඒකට බූස්ටර් මාත්‍රාව නිසා අතුරු ආබාධ රාශියක් හට ගන්නව නේද? ඒව ආරක්ෂාකාරී වෙන්නේ
ඒයින් ආරක්ෂාකාරී වෙන්නේ කොහොමද කියලත් එතුමගෙන් ප්‍රශ්න කරද්දී කියනවා තම ජනගහනයෙන් 50% පමණ වන පිරිසකට එක්සත් රාජධානිය බූස්ටර් මාත්‍රා ලබා දීලා තියෙනවා. ඇමරිකාවේ 21%කට ලබා දීලා තියෙනවා බූස්ටර් මාත්‍රාව. සමස්තයක් වශයෙන් ගෝලීයව ගත් කල පුද්ගලයන් මිලියන 250කට වැඩි පිරිසකට බූස්ටර් මාත්‍රාව ලබා දීලා තියෙනවා. දරුණු අතුරු ආබාධ කිසිවක් වෙලා නැහැ උන්ට. සමහරෙකුට එන්නත් ලබා ගත්තයන් පස්සේ අතේ වේදනාව, වෙහෙසකාරී තත්වයක්, දින කිහිපයකට සීමා වූ අසනීප බව, සුළු අතුරු ආබාධ, උණ සහ වසාගැට තිදීමක් වගේ සුළු තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. හැබැයි ප්‍රධාන පෙළේ අතුරු ආබාධ එහෙම නැත්නම් හානිකර තත්ත්වයන් ගැන වාර්තා වෙන්නේ නැහැ. තවත් ප්‍රශ්නයක් මව්බිම අහනවා. ඒ තමයි ෆයිසර් එන්නත නිසා බෙලහීන භාවය හෝ මන්දසරු භාවය ඇති විය හැකි බවට සමහරුන් පවසනවා. ඒකේ ඇත්තක් තියෙනවද කියලා. මහාචාර්ය නිලීකා මලවිගේ කියනවා කොරෝනා ආසාදිතයන් බෙලහීනතාවයට පත්විය හැකි බවක් අධ්‍යයන වලින් හෙළි වෙනවා. ආයෙ කියනවා නැත්නම් මේක පටලවා ගන්න ඉඩ තියෙනවා. කොරෝනා ආසාදිතයන් නම් බෙලහීනතාවයට පත්විය හැකි බවක් අධ්‍යයන වලින් හෙළි වී තිබෙනවා. ඒ වගේම කොරෝනා වෛරසය ආසාදිත වීමෙන් පස්සේ මාස කිහිපයක් යනතුරු සමහරුන්ගේ ශුක්‍රාණු ප්‍රමාණයේ අඩුවීමක් පැවතිය හැකි. එවැන්නන්ගේ සරුභාවය අඩු වෙන්න පුළුවන්. නමුත් කිසිදු කොරෝනා එන්නතකින් බෙලහීන භාවය හෝ සරුභාවයේ ගැටලු වලට හෝ හටගන්නා බවක් අධ්‍යයන වලින් හෙළිවිලා නැහැ. ඒ කියන්නේ කොරෝනා ආසාදනයේ උනයින් පස්සේ නම් ඒ වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. හැබැයි කොරෝනා එන්නත ලබා ගත්තා කියලා තමයි මේ බූස්ටර් එන්නත ලබා ගත්තා කියලා එහෙම තත්ත්වයක් ඇති වෙනවා. සරුභාවය පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙනවා කියලා කොහින්වත් වාර්තා වෙන්නේ නැහැ කියලා තමයි මහාචාර්ය නිලීකා මල්විගේ මහත්මිය සඳහන් කරන්නේ. ඒ නිසා මේ බූස්ටර් එන්නත ලබා ගන්න බූස්ටර් එන්නත ලබා දීම සඳහා රජයේ එඩිත තීරණයක් ගත්තේ මාස 3ක් ඇතුළත දෙවන මාත්‍රාව ලබා දීලා මාස 3ක් ඇතුළත එන්නත ලබා දෙන්න ගත්ත තීරණයේ එඩිතර තීරණයක් බූස්ටර් දෙන්නගත් ඍජු තීරණය නිසා ඔමික්‍රෝන් පැතිරීම වැළැක්වුණා කියලා මහාචාර්ය චන්න ජයසුරම රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා. බූස්ටර් දෙන්න රජයේගත් ඍජු තීරණය නිසා ඔමික්‍රෝන් පැතිරීම වැළැක්වුණා. සමහරු මේ තීරණය ගන්න වෙලාවේදී විවිධ දෝෂාරෝපණ එල්ල කළා. හැබැයි දැන් ඒකේ ප්‍රතිඵල අත්පත් කරගෙන තියෙනවා. අපිට ඔමික්‍රෝන් ප්‍රභේදය පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඉස්සරහට උනත් ආසාදිතයන් වාර්තා වෙන්න පුළුවන් ගෝලීය තත්ත්වයක් නිසා. හැබැයි මෙය වසංගත තත්ත්වය පාලනය කර ගැනීම සඳහා තුන්වන මාත්‍රාව ලබා ගැනීම ඉතාමත්ම වැදගත්. ඒ නිසා තුන්වන මාත්‍රාව ලබා ගන්න කියන කාරණාව ඒ ඉල්ලීම ඔබට මට සියලු දෙනාට වළංගුයි. මේ අර්බුදය මර්ධනය කරගන්න, පාලනය කරගන්න සහ අර්බුදයට මුහුණ දීලා අවශ්‍ය වෙලාවේදී ඒ අවශ්‍ය තීන්දුව ගත්ත නිසා මේ විද්දි එය පාලනය කරගන්න පුළුවන් වුණා. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කෝට්ටේ සංඝ සභාව පිළිගන්වපු ශ්‍රී ලංකාදීශ්වර පද්ම විභූෂණ සම්මානය ලැබපු අවස්ථාවේදී සඳහන් කර සිටියේ මම මගේ වගකීම් කොටස හරියාකාරයෙන් ඉෂ්ට කරනවා. සියලු බාධක මගහරවාගෙන නව ගමනක් යමින් ජනතා පැතුම් ඉටු කිරීමට සූදානම් කියලා ඩයනා උද්‍යාංගිනී සහ යොහන් බාසුර අද ලංකාදීප පුවත්පතට වාර්තා කර සිටිනවා. ඒ උත්සව අවස්ථාවේදී ජනාධිපතිතුමා කරපු ප්‍රකාශය ඒ සඳහා දැඩි තීරණ ගන්න උනත් ලෑස්ති කියලා ජනාධිපතිවරයා කරන ප්‍රකාශය ලංකාදීපේ වාර්තා කරනවා. පුරා දවසක් තිස්සේ ලෝකයේම වෙලාගත් වසංගත තත්ත්වය සාර්ථකව පාලනය කිරීමට අපට හැකි වුණා. එහෙත් මෙරට ජනතාවට ඉන් ඇති වූ යම් ආර්ථික සහ සමාජ පීඩනයක් හේතුවෙන් පැනනගනු අපහසුතා නිසා ඇතැම් පුද්ගලයන් මාහට නින්දා අපහාස කළත් මට එය උපේක්ෂාවෙන් විඳදරා ගැනීමේ ශක්තිය තියෙනවා. ඒ වගේම මට අපහාස කරන කිසිවෙකුත් මගේ ජීවිත කාලය තුල මා රටට කළ සේවාවෙන් විඳක්වත් කර නැහැ කියන එක ඔබ හමුවට ප්‍රශ්නයක් විදිහට ගෙනෙනවා. ඒ අනුව මේ ලෝකේ නිന്ദා හෝ ප්‍රශංසා පමණක් ලැබූ පුද්ගලයෙක් නැහැයි කියන ධම්මපදයේ ගාථා උපදේශ මතක් වෙනවා. මේ ලෝකෙන් ප්‍රශංසා පමණක් අහන මිනිහෙකුත් නැහැ. ඒ වගේම නිന്ദා පමණක් අහන මිනිසෙකුත් නැහැ. මට නිന്ദා කරන උදවිය රටට මොනවද කළේ කියලා ඔය කතා අහන උදවිය අනික් කණින් අහන කතාව හදවතින් සහ බුද්ධියෙන් ප්‍රශ්න කර බලන්න කියන ඉල්ලීම කරනවා. ජනපතිට මේ රටට කරන සේවය අපි තාමත් මගේ කරනවා කියලා ආචාර්ය ඉත්තෑපෑන ධම්මාලංකාර මහානාහිමියන් ඒ උත්සවයේදී සඳහන් කළා කියලා ලංකාදීපේ වාර්තා කරනවා. ඉදිරි වසර 3 මැනවින් රට කළමනාකරණය කළා රට ගොඩන ගන්න කියලා මහාචාර්ය කොටපිටියේ රාහුල අනුරාහිමිපාණන් වහන්සේ කරපු ඉල්ලීමත් වාර්තා කරනවා. ඒ වගේම සිතුල්පව රාජමහා විහාරාධිපති මැටරඹ හේමරතන හිමියන් කරපු ප්‍රකාශය අද වාර්තා කරනවා දිව ඉනපුවත් පත. ඒ තමයි විදේශ මුදල් මත යැපෙන පිරිසක් වසවිසෙන් තොර ආහාර වේලක් සඳහා ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙලට අකුල් හෙලනවා.
කුමන හොඳ දේ කළත් ඊට අකුල් හෙරන විදේශ මුදල් මත යැපෙන පිරිසක් මේ රටේ ඉන්නවා. වස විසින් තොර ආහාර වේලක් ලබා දීලා නිරෝගීමත් ජාතියක් බිහි කිරීමට ජනාධිපතිතුමා පිරිසුදු චේතනාවෙන් ගෙන යන වැඩපිළිවෙලට ඔවුන් අකුල් හෙරනවා. සෞභාග්‍ය දැක්ම සාර්ථක කර ගැනීමට හැකි වුණොත් ඒක රටට ඉතාමත්ම වාසනාවට කාරණයක් කියලා මැටනබි හේමරතන සිතුල්පව්ව රාජමහා විහාරාධිපති නාහිමිපාණන් වහන්සේ සඳහන් කරනවා. ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයා කළු සුදු ભેදයට එරෙහිව එහෙම නැත්නම් වර්ණ ભેදවාදයට එරෙහිව ප්‍රතිසංස්කරණ ගෙනාපු වෙලාවේදී හැමෝම වට වෙලා ගැහුවා. අන්තිමට ජීවිතයට පවා තර්ජනය එල්ල වුණා. ජීවිතය පවා නැති වුණා. ඒ කාලේ හොඳයි කිව්වේ නැති වුණාට දැන් ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිතුමා ඒ කාලේ ගත්ත වර්ණ ભેදවාදයට එරෙහිව නැත්නම් සුදු කළු ભેදය නැති කරන්න ගත්ත ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල ඒ සිස්ටම් චේන්ජ් එකට දැන් හැමෝම හොඳ කියනවා. මේ කාබනික පොහොර වලට යන ව්‍යාපෘතියක් එහෙම නැත්නම් පරිසර හිතකාමී ගොවිතැනට යන ව්‍යාපෘතියක් සිස්ටම් චේන්ජ් එකක්. මෙතෙක් පැවතගෙන ආපු ක්‍රමවේදය වෙනස් කරන එක. සිස්ටම් එකක් චේන්ජ් කරද්දී ක්‍රමවේදය වෙනස් කරද්දී අපි කොච්චර ක්‍රමවේදය වෙනස් කරන්න ඉල්ලුවා වුණත් ඒ වෙනස සිදු කිරීමේදී අපිට වෙන කැපවීමට අපි සූදානම් නැති නිසා අපි ඒ වෙනස සිදු කරන අවස්ථාවේදී ඒකට විවේචන කරනවා. හැබැයි පස්සේ කාලෙදී ඒක අගය කරනවා. ඒකට එක උදාහරණයක් ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිතුමාගේ සිද්ධියෙන් ගන්නෙ. ඊළඟට මේ ප්‍රකාශය කළාට පස්සේ කාබනික වගාවේ ප්‍රතිඵල පෙන්වන්න පුළුවන් කාබනික තක්කාලි වගාවෙන් කෝටියක ආදායමක් උපයන ගොවියෙක් පිළිබඳව ගොවි මහත්මයෙක් පිළිබඳව අද මව්බිම් පුවත්පත වාර්තා කර සිටිනවා 30යි 70. එහෙම නැත්නම් කාබනික පොහොරින් 70ක් කාබනික පොහොර යොදලා 30ක් රසායනික ද්‍රව්‍ය යොදලා කරන වගාවෙන් 70ක් කාබනික පොහොර යොදූ තක්කාලි වගාවෙන් කෝටියක ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබෙන ගොවි මහත්මයෙක් පිළිබඳව දඹුල්ල කේ.කේ. ආර්යදාස තමයි වාර්තා වෙන්නේ. ගලේවල පට්ටියවල ප්‍රදේශයෙන් එස් රත්නපාල මහත්මයා ඒ අනුව වසර ගණනාවක් සිට කාබනික වගාවට කුඩු වී සිටින රත්නපාල මහත්මයා කියා සිටියේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් අනුමාන කරපු අස්වැන්නටත් වඩා වැඩි අස්වැන්න ප්‍රමාණයක් ලැබුවා. අක්කර 3.5ක භූමියේ තක්කාලි වගාවෙන් තමයි රුපියල් මිලියන 10ක අස්වැන්නක්. ඒ කියන්නේ මිලියන 10ක අස්වැන්න රුපියල් කෝටියක අස්වැන්නක් ලබා ගත්තා කියලා ඒ ගොවි මහත්මයා කියන්නේ. තව එක කාරණාවක් ඉක්මනින් කියන්න මේකට සම්බන්ධ නිසා ඒ තමයි සිරගයක් සරු කළ වගාවක වගතුග අද වාර්තා කරනවා බන්ධනාගාර දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කළ සිරගයක් සරු කළ වගාවක වගතුග. ඒ අනුව සමහර මතවාදී සිරගෙවල් වල ඉන්න උදවියටත් ආරාධනා කරනවා සිරගයක් සරු කළ වගාවක වගතුග ලිපිය කියවලා බලලා මතවාදී සිරගෙවල් වලින් එළියට ඇවිල්ලා වගා කරන්න කියලා. නෙළුවොත් නෙලන්න පුළුවන් වෙන්නේ වගා කළ යමක්. මේ අලුත් උදෑසනේ මේ සුබ උදෑසනේ මේ ප්‍රබෝධවත් උදෑසනේ සුබ පණිවිඩයක් සුබ ආරංචියක් අරගෙන පත්තරමේන්තුවට රැස් වෙන්න තැනට ඇවිත් තියෙනවා නිමේෂ චමත් සංකල්ප. ආයුබෝවන් සුබ නවවසරක් වේවා නිමේෂ. ලැබුවා වූ නව වසර සාමයෙන් සතුටෙන් සෞභාග්‍යයෙන් පිරපුන් සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ ඇතුළු අපේ සියලුම දෙනාට. මේ වෙලාවේ අපි ඉන්නේ බම්බලපිටිය මැජස්ටික් පරිශ්‍රය අසල. අපි බොහොම විශේෂ කටයුත්තකට තමයි මේ ස්ථානට ඇවිල්ලා තියෙන්නේ. අලුත් අවුරුද්දේ ඔබව බලගන්නවන්න 100%ක් සූදානම්ෙන් එන්න නෙස්ටමෝල්ට් එක තමයි අපි මේ පරිශ්‍රයට ඇවිල්ලා ඉන්නේ. ඔබට දකින්න හැකියාව තිබෙනවා මේ ස්ථානයේදී මේ Tamanගේ අලුත් අවුරුද්දේ වැඩ කටයුතු පටන් ගන්න ආරම්භ කරන්න බලාගෙන ඉන්න ජනතාවට අපි අලුත් අවුරුද්දේ නෙස්ටමෝල්ට් කෝප්පයක් ලබා දීලා ඒ වගේම ඔවුන්ට අලුත් අවුරුද්දේ කැලෙන්ඩරයක් ලබා දීලා සුපතලා බොහොම අපූර්ව වැඩ කටයුත්තක් මේ ස්ථානයේ සම්විධානය කරලා තිනවා නෙස්ටමෝල්ට්. අලුත් අවුරුද්දේ ඔබ බලගන්නවන්න 100%ක් සූදානම්ෙන් ඉන්නවා. දශක 5කට අධික කාලයක් අපේ රටේ ජනතාවගේ විශ්වාසය දිනු නෙස්ටමෝල්ට් අද අලුත් අවුරුද්ද සමරන්න දිවයිනේ ප්‍රදේශ රසක මේ වැඩසටහන සම්විධානය කරලා තියෙනවා. මෙලාවේ මාත් එක්ක ඉන්නවා නෙස්ටේ ලංකා සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රවර්ධන කළමනාකරු සජීව වික්‍රමසිංහ මහත්මයා. මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි මොකක්ද මේ අලුත් වැඩ කටයුත්ත? ඇතරම මේ වැඩසටහන අපි ආරම්භ කරන්න ප්‍රධානම අරමුණ උනේ මම හිතන්නේ අපි දන්නවා 2021 වර්ෂයේ අවසන් වෙලා 2022 වර්ෂයට අපි පාතබනවා. විශේෂයෙන්ම මේක අවස්ථාවක් කරගන්නවා අපේ ශ්‍රී ලාංකික සියලුම නෙස්ටමෝල් පාරිභෝගික ජනතාවට අපේ ශ්‍රී ලාංකික ජනතාවට බලය ජවයේ ශක්තිය පිරී ඔබගේ අරමුණු බල ගන්නවට හැකි 100%ක් ඔබ සූදානම් කරන්න පුළුවන් නවවසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද අද දවසේදී අපි ආරම්භ කළා තිනවා. මොකද දවස පටන් ගන්න ඔබේ අරමුණු බල ගන්නන්න නම් ඔබට ශක්තිය අවශ්‍යයි, පෝෂණය අවශ්‍යයි. එතකොට නෙස්ටමෝල් වල රන්මන් ගුණය, කිරිසාරය, පෝෂණ සංගටකත් එක එකතු වුණාම මේ දවස පට ගන්න හොඳ ජවයක් තියෙන්න ඕනේ. ඉතින් අද අපි ආරම්භ කරලා තියෙන එක තමයි අපි හැමදාමත් ඔබ බල ගන්නට තමයි අපි සූදානම් වෙලා තියෙන්නේ. ඉතින් මේ වර්ෂයේදීත් අපි අද තමයි මම හිතන්නේ ආරම්භක දවසේ විදිහට රාජකාරී කටයුතු වලට යන්නේ. ඉතින් අද දවස බල ගන්නන්නට ආරම්භ කරන්න ශක්තිය පෝෂණය තුලින් අපි
හොඳ අරමුණක් කරා යන්න නම් ශක්තිය ඕනේ. ඉතින් ඒකට අවශ්‍ය බලය, ජවයේ ශක්තිය, ඒ වගේම පෝෂණය ඔබ බල ගන්නට 100ක් සූදානම් කරන්න තමයි අද දවසේදී අපි නෙස්ටමෝල් වලින් සූදානම් වෙලා තියෙන්නේ. ඉතින් ලංකාවේ විවිධ ප්‍රදේශවල මේ වෙනකොට අපි නෙස්ටමෝල් පාරිභෝගිකයන්ගේ මේ වැඩසටහන අපි දියත් කරලා තියෙනවා. ඉතින් අද උදෑසන අපේ මේ නෙස්ටමෝල් වෑන් රථයක් ඔබ දැක්කොත් අපේ ළඟට ඇවිල්ලා ඔබගේ අද තමයි ඔබගේ අරමුණු බල ගන්නට, මොකද අපේ හැම කෙනෙකුටම අරමුණක් තියෙනවා අපේ ජීවිතේ. ඉතින් මේ වර්ෂය පටන් ගන්න ගමන්ම දවසින් දවස අපේ අරමුණු බල ගන්නට තමයි අපි සූදානම් වෙන්නේ අපේ ජනතාව විදියට. ඉතින් ඔබට දවස පටන් ගන්නට මේ අරමුණු බල ගන්නට ඔබට ශක්තිය අවශ්‍ය වෙනවා, පෝෂණය අවශ්‍ය වෙනවා. ඉතින් මේ හැම දෙයක්ම එකතුව තමයි නෙස්ටමෝල් කියන්නේ. ඉතින් හැමදාම උදේට ඔබට නෙස්ටමෝල් කෝප්පයක් පානය කරොත් මම හිතන්නේ ඔබගේ අරමුණු බල ගන්නට, ඔබගේ අරමුණ කරා යන්නට බලය, ජවයේ ශක්තිය, පෝෂණය මම හිතන්නේ හිමි වෙනවා. බොහොම ස්තුතියි ඔබතුමාට. අපි ඔබටත් ආරාධනා කරනවා ඔබ මේ අසලින් යන කෙනෙක් නම්, ඒ වගේම දිවයිනේ ප්‍රදේශ රසකදී ප්‍රධාන නගරවලදී ඔබට මේ වැඩ කටයුත්තත් එක්ක එකතු වෙන්න හැකියාව තිබෙනවා. දශක 5කට අධික කාලයක් නෙස්ටමෝල් කියලා කියන්නේ අපේ රටේ මිලියන ගණනක ජනතාවගේ විශ්වාසය දිනුව වෙනද සන්නාමයක්. ඉතින් අද දවසේදී අලුත් අවුරුද්දේ කැලෙන්ඩරයක් අරගෙන නෙස්ටමෝල් කෝප්පයක් පානය කරලා මේ අලුත් අවුරුද්ද අලුත් ජවයකින් ඔබේ සිහින බලාපොරොත්තු ඉෂ්ට කරගන්න යන ගමනට තවත් ශක්තියක් වාරුවක් එකතු කරන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. නෙස්ටමෝල් අලුත් අවුරුද්දේ ඔබ බලගන්නවන්න 100%ක් සූදානම්ින් ඉන්නවා. බලයෙන් ජවයෙන් යුක්තව ඒ ආරංචි අපිට කිව්වට බොහොම ස්තුතියි නිමේෂ් චමත් සංකල්ප. නෙස්ටමෝල්ට් අපිටත් හැමදාම බලයේ ජවයේ ශක්තිය ලබා දෙනවා. ඒ වගේම කැලෙන්ඩර් එකකුත් දෙනවා කියලා කිව්වා. කැලෙන්ඩරේ දුන්නම අවුරුද්දම සැලසුම් කරගන්න පුළුවන්. අවුරුද්දම ඉලක්කයකට යන්න පුළුවන්. ඒ පුවත අපිට කිව්වට බොහොම ස්තුතියි. ඊළඟට ජනපති අගමැති නව වසරේ කිරිවිහිරේ ආගමික වතාවත් වල නියැලුණු අන්දම අද වාර්තා කරනවා දිනමින පුවත්පත. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා 31 වනදා කිරිවෙහෙර පුදබිම ආශ්‍රය කරගෙන, කතරගම පුදබිම ආශ්‍රය කරගෙන පින්කම්හි ආගමික වතාවත් වල නියැලුණු ආකාරයයි ඒ ඡායාරූපයක වාර්තා කරන්නේ. ඊට පස්සේ ගෑස් හිඟයට මුවා වෙලා ජනතාව සූරා කරන අලුත් ජාවාරමක් ගැන, එහෙම නැත්නම් ජාවාරමක් සිද්ධ වෙනවා කියලා යොහන් බාසුර වාර්තා කරනවා ලංකාදීපයට. ගෑස් හිඟය නිසා හෝම් ඩෙලිවරි සේවාවයි කියමින් කොළඹ නගරයේ තුල නිවසකට ගෑස් සිලින්ඩරයක් සැපීම සඳහා රුපියල් 4100 සිට 4500ක් දක්වා අය කරනවලු. කොළඹින් පිටත, ඒ කියන්නේ මොරටුව, මහරගම, ගම්පහ, පානදුර සහ මීකමුව ආදී ප්‍රදේශවලට ගෑස් සිලින්ඩරයක් සැපීම සඳහා රුපියල් 5000කට ආසන්න මුදලක් අය කරන බව තමයි ජනතාව කියන්නේ. මෙහිදී මේ හෝම් ඩෙලිවරි කියන පිරිස් ගෑස් සිලින්ඩරයක නියමිත මිලට වඩා රුපියල් 1000කට වැඩි මුදලක් තමා ගාව තියාගන්නවලු. ඒ වගේ රුපියල් 500කට අධික මුදලක් අය කරනවා කියලා. ප්‍රවාහන ගාස්තු විදිහට 500කට වඩා වැඩි මුදලක් තියාගන්නවා. ගෑස් සිලින්ඩරයකින් 1000කුයි, ප්‍රවාහන ගාස්තු වලට 500කුයි, මේ විදිහට රුපියල් 1500ක් විතර වැඩිපුර තියාගන්නවා. මොකද ලිට්‍රෝ 12.5 සිලින්ඩරයක් රුපියල් 2750යි. ලාෆ් සිලින්ඩරයක් 2840යි විකිනෙන්න ඕන මිල. යනුව 4000යි 4500යි එහෙම විකුණන්න බෑ කියලා කියන්නේ. ඒ වුණාට අවශ්‍යතාව නිසා කොහොම හරි කීයට හරි 4000 4500ට හරි ගෙන්න ගන්න වෙනවා. ඒ වෙලාවේදී 1000ද 1500ද වැඩි කියන එක බලන්නේ නැහැ. විසඳුම වෙන්න ඕනේ කොහොම හරි ඉක්මනින්ම මේ ගෑස් හිඟය නැවත යථා තත්ත්වයට පත් කිරීම. ආණ්ඩුවෙන් ගෑස් සමාගමක් ගෙන එන්නේ ඒ සඳහා කියලා කියනවා. ගෑස් ඒකාධිකාරිය මඩින්න රජයේ අවධානය යොමු ඇතයි දිලුම් අමුල්ගම රාජ්‍ය අමාත්‍යවරයා කියනවා කියලා ෂේන් සෙනරත්න වාර්තා කරනවා. ඒ වැඩපිළිවෙල මේ වසරේ වෙළඳ අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. තමන්ගේ ව්‍යාපාර පුළුල් කරගැනීමේ අරමුණින් සමහර ආයතන බොරුදියේ මාළු බෑමේ න්‍යාය ක්‍රියාත්මක කරමින් ව්‍යාපාර අරමුණු මුදුන්පත් කරගන්නට කටයුතු කරන නිසා මේ හිඟය වර්ධනය වෙලා තියෙනවා. නැත්නම් මේ ගැටලුව වර්ධනය වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ ඒකාධිකාරිය බිඳින්න හදන්නේ. ඒකාධිකාරිය කිව්වම ඔක්කොම එකතු වෙලා ගණන වැඩි කරාම මොකද කියන්නේ? ඒකටත් ඒකාධිකාරිය කියලාද අපි කියන්නේ. සිමෙන්ති මිල තව 100කින් නංගයි. කොට්ටයක් දැන් 1375යි. යොහන් බාසුර වාර්තා කරනවා. සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් ඉහළ දැමූ බව සිමෙන්ති සමාගම් පවසයි. පාරිභෝගික සේවාධිකාරිය එහෙම නෙවෙයි කියන්නේ, සිමෙන්ති සමාගම තමයි කියන්නේ. මොකද එහෙම කියන්නේ රජය පසුගිය සැප්තැම්බර් මාසයේ ඉඳලා සිමෙන්ති පාලන මිල ඉවත් කිරීමත් එක්ක ඒගොල්ලන්ට අවශ්‍ය විදිහට මිල වැඩි කරගන්න පටන් ගත්තා. නව මිල පළවෙනිදා ඉඳලා ක්‍රියාත්මකයි. ඒ අනුව කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1375ක් වන බව සිමෙන්ති නිෂ්පාදන සමාගම් කියනවා. දැන් 1375යි කියලා ඒගොල්ලෝ කියනවා. හැබැයි හાર્ඩ්වෙයාර් එකකින් සිමෙන්ති කොට්ටයක් මිලදී ගන්න ගියායින් පස්සේ හાર્ඩ්වෙයාර් එක කියන ගාන දීලා ගන්න වෙනවා. ඒක ඊට වඩා සෑහෙන වැඩි. කොහොම වුණත් ඩොලර් හිඟය සහ මේ ගෝලීය සැපයුම් මේකට බලපාලා තියෙන නිසා මාසයක් හමාරක් විතර ඇද්දි මේ තත්ත්වය සමනය කරගන්න, මේ මිල පාලනය කරගන්න බැරි වුණොත් ඒකේ චෝදනාව ආණ්ඩුවට
දරා ගන්න සිද්ධ වෙනවා. මේ මොහොතේදී මේ මිල බැලීමට හේතුව ඩොලර් එකේ පිළිබඳ තියෙන ගැටලුව සහ ගෝලීය තත්ත්වයන්. හැබැයි මාස 2-3ක් යද්දී මේ ගැටලුව විසඳා ගැනීම සඳහා ක්‍රමවේදයන් ඉදිරිපත් විය යුතුයි කියලායි අපි විශ්වාස කරන්නේ. එහෙම නැත්නම් මේ උණුසුම තව වැඩි වෙන්න පුළුවන්. මේ මාසෙදී දවල් කාලයේ උෂ්ණත්වය තවත් ඉහළ යා හැකි කාලගුණිත දෙපාර්තමේන්තුව කියනවා ඉන්දික හේවා විතරණයි වාර්තා කර සිටින්නේ. මේ මාසය තුලදී පුත්තලම, මන්නාර, මනරාධපුරයේ, කුරුණෑගල, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, කොළඹ, ගම්පහ, ගාල්ල, ඊට පස්සේ රත්නපුර, මහනුවර, නුවරඑළිය, බදුල්ල, හම්බන්තොට කියන දිස්ත්‍රික්කවල දහවල් කාලයේ උෂ්ණත්වයේ මදක් ඉහළ යා හැකි බව කාලගුණිත දෙපාර්තමේන්තුවේ ඍතුමය අනාවැකි අංශය සඳහන් කරනවා. මේ කාලය තුලදී දිවෙනේ නැගෙනහිර සහ ඌව පළාත්වල බලාපොරොත්තු වන සාමාන්‍ය වර්ෂාපතනයට ආසන්න වර්ෂාපතනයක් ලැබෙන්න පුළුවන්. ඒ වගේම දිවෙනේ මේ මාසය තුලදී තරංගාකාරයේ කැලමිලි තත්ත්වයක් වර්ධනය වීමට ඉඩ තියෙනවා. එහෙම වුණොත් දිවෙනේ වැසි තත්ත්වයේ ඉහළ යා හැකි බව සඳහන් කරනවා. කොහොම වුණත් මේ දවස්වල රස්නේ වැඩි. සමහරවිට සෙල්සියස් අංශක 32ක් විතර කොළඹ නගරයේ උෂ්ණත්වය දවල් වෙද්දී වැඩි වෙන ආකාරය දැක ගන්නත් පුළුවන්. උෂ්ණත්වය කොළඹ නගරයේ උෂ්ණත්වය ගැන කිව්වයින් පස්සේ නැගෙනහිර ජැටියට කොළඹ දොඹකර මිලදී ගැනීමේදී කෝටි 1000ක අතයට ගනුදෙනුවක් කියලා ප්‍රශ්නාර්ථයක වාර්තා කරන චමින්ද සිල්වා දිවෙන පුවත්පතට වෘත්තීය සමිති සැකපල කරයි කියලා. වෘත්තීය සමිතිවල ක්‍රියාකාරකම් පිළිබඳවත් විමසුම් ඇසින් තමයි බලන්න වෙන්නේ. වර අධිකාරිය නැගෙනහිර පාරයන්තය සඳහා ගැන්ට්‍රි සහ ට්‍රාන්ස්ෆර් දොඹකර 30ක් මිලදී ගැනීමේදී ඇමරිකන් ඩොලර් මිලියන 50ක අතයට ගනුදෙනුවක් සිදුවන බවට සැකයක් ඇතයි කියලා තමයි ඔවුන් සඳහන් කර සිටින්නේ. හැබැයි පුවත හොයා බැලුවෙන් පස්සේ මේකට අවශ්‍ය කරන ණයවරණ ලිපිය නිකුත් කිරීමේදී LC එක ඕපන් කරද්දී තමයි ඩොලර් මිලියන 50ක මුදලක් ගෙවන්න නියම වෙලා තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් නිෂ්පාදිත ද්‍රව්‍යයක් මිලදී ගනිද්දී එහෙම නැත්නම් LC එක ඕපන් කරද්දී 25ක විතර මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා. ඒ ඇනවුම ලබා දෙන අවස්ථාවේදී. දැන් වෘත්තීය සංගම කියන්නේ මේ දොඹකර ලැබෙන්නේ 2024. ඒක නිසා ඇයි මේ දැම්ම ගෙවන්නේ කියලා. හැබැයි සමහර සමාගම් වල එහෙම කොන්දේසි තියෙනවා. මොකද ඒ ඕඩර් එක දුන්නායින් පස්සේ ඇනවුම දුන්නායින් පස්සේ තමයි ඔවුන් නිෂ්පාදනය කරන්න පටන් ගන්නෙ. ඒක නිසා LC එකක් ඕපන් කළා, ණයවර ලිපියක් නිකුත් කළා කියපු පමණින්ම ඒක අතයට ගනුදෙනුවක් කියලා ප්‍රශ්න කරන්න පුළුවන්ද? කොහොම වුණත් ඒකයි අපි කිව්වේ කියන කතා ගැන අපි ටිකක් විමසුම් ඇසින් බලන්න වෙනවා. කවුද මේ කියන්නේ, මොනවටද මේ එන්න හදන්නේ කියලා. ඒ අතරේ බලශක්ති ඇමති උදය ගම්මන්පිල කියනවා ජනවාරි 12 වනදා ත්‍රිකුණාමලී තෙල් ටැංකි සංකීර්ණයේ ශ්‍රී ලංකා ධජය ඔසවනවා. ජනවාරි 12 වනදා මම ජාතික කොඩිය ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණ භූමිය ඔසවනවා. මේ භූමිය ඉන්දියාවට ලබා දෙනවා යයි කියන පිරිසට දෙන්න පුළුවන් හොඳම උත්තරේ ඒක කියලා තමයි මං හිතන්නේ. ඒ විතරක් නෙවෙයි 2016 දෙසැම්බර් 29 වෙනිදා කලින් දැනුම් දීමක් කළ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි නිරීක්ෂණයට ගියපු khනිජ තෙල් සංස්ථාවේ මෙහෙයුම් කළමනාකරු මේනක ජීවසිරි ඇතුළු 5 දෙනෙක් ඒ භූමියට අයිතු ඇතුළත් වීමක් කළ බව පවසලා ඔවුන්ව එහෙව රඳවගත්තා. ඔවුන් එදා එතෙන්ට ගියේ කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව. තෙල් ටැංකිවල තත්ත්වය බලන්න තමයි ඔවුන් එහෙම ගියේ. එහෙත් ඔවුන් අයිතු ඇතුල්වීමක් කළා කියලා තීරණය වුණා එදා. ඒ 2016. දැන් 2016 රට කරපු අය සහ 2016 රට කරපු අයගේ හෙන්චයියන් දැන් කියන කතා නැවත වතාවක් අකුල ගන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් හිතලා බලන්න ඒ යුගය 2022 ජනවාරි මාසේ 22 වෙනිදා අවසන් වෙනවා. මාත් සමග ඒ හිරිහැරටපත් වූ පස්සෙනාත් එදාට ගිහිල්ලා තෙල් ටැංකි 5ක ශ්‍රී ලංකාවේ ධජය ඔසවනවා කියලා අමාත්‍යවරයා කියනවා. එතකොට දැන් සමහර වෘත්තීය සංගම් වල වීරයන් බවට පත්වෙමින් ඉන්න උදවිය මේ 2016 දී ඇතිවෙච්ච සිද්ධිය පිළිබඳ නැවත වතාවක් මතක් කරගන්න කියලයි අමාත්‍යවරයා කියන්නේ. බිත්තරයක මිල රුපියල් 2කින් කුකුල් මස් කිලෝවක මිල රුපියල් 50කින් අඩු වෙනවා කියලා නවෝදය පවනි වාර්තා කරනවා. මේක නම් පුවතක් තමයි. මොකද අපි වාර්තා කරන්නේම මිල වැඩිවීම පිළිබඳව. බිත්තරයක් රුපියල් 2කින් කුකුල් මස් කිලෝවක් රුපියල් 50කින් මිල අඩු කිරීමට ව්‍යාපාරිකයන් එකඟත්වය පළ කළ බව පශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධන සහ කිරිහා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහත්මයා කිව්වා කියලා අද පුවත්පත වාර්තා කරනවා. ඒක නම් ඇත්තටම පුවතක් තමයි. පාසල් සහ රාජ්‍යායතනවල නිවැරදි සෞඛ්‍ය පුරුදු අනිවාර්යයි කියලා නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහත්මයා කියනවා. අද ඉස්කෝල පටන් ගන්නවා. රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි ආරම්භ වෙනවා. හැබැයි කොවිඩ් කාලේ ධාවනය නොකරපු බස් රථවලින් රුපියල් 30000ක දඩයක් ගැනීමට සූදානම් කියලා පෞද්ගලික බස් රථ හිමියන් චෝදනා කරනවා. බස්නාහිර පළාත් මාර්ගසම ප්‍රවාහන අධිකාරිය මෙහෙම තීරණයක් අරගෙන තියෙනවා කියලා තමයි සඳහන් කර සිටින්නේ. ඒ කියන්නේ ලොග් සටහන් නිකුත් කිරීම සඳහා මේ ආදී කාරණාවලට තමයි මේ මුදල් ලබා ගන්න කියලා එච්.අයි. තුෂාර වාර්තා කරන කොවිඩ් නිසා ධාවනය නොකළ බස් රථවලින් රුපියල් 30000ක දඩයක් කියලා දඩේ කියන වචන කොච්චරක් ගැලපෙනවද කියලා අනිත් පැත්තෙන් බලන්න වෙනවා. ඊළඟට 2021 දී අච්චු ගහපු
මුදල් රුපියල් බිලියන 700කට වැඩි කියලා ආචාර්ය හර්ෂද සිල්වා කියනවා. 2020 පෙබරවාරි මාසයේ මුල රුපියල් බිලියන 70ක් වූ භාණ්ඩාරක බිල්පත් වල මුළු වටිනාකම එකතුව 2021 දෙසැම්බර් මාසය වෙනකොට බිලියන 1416කට වැඩි වෙලා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා පැහැදිලි කරයි කියලා කියනවා. වසර තුල දල වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 700කට වඩා මුදල් අච්චු ගැසීමක් සිදු කර තිබෙනවා. එහි එතකොට 2020 වසරේ පෙබරවාරි මාසයේ මුල් සතියේ බිලියන 70ක් වූ භාණ්ඩාර බිල්පත් වල මුළු එකතුව 2021 අවුරුදු දෙසැම්බර් 31 වෙනිදා වන විට රුපියල් බිලියන 1416 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒක ප්‍රතිඵලයක් විදිහට එතුමා පැහැදිලි කරනවා. ආචාර්ය හර්ෂද සිල්වා මහත්මයා කරන පැහැදිලි කිරීමට අවධානය යොමු කරන්න ඕනේ. මොකද එතුමාලා ඒවා තාම පැහැදිලි විදිහට ඒ විශේෂඥ භාවයෙන් කටයුතු කරපු නිසා. ඒ නිසා මේ පැහැදිලි කිරීම එතුමාලගේ අපි කකුරක් නෑර කියවන්න ඕනි කියලත් අපිට හිතෙනවා. මව්බිම් පුවත්පත වාර්තා කරන ඊළඟට එකම බූරු කුට්ටම අනල වැඩක් නෑ කියලා ටිල්වින් සිල්වා ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්වරයා කරන ප්‍රකාශය වාර්තා කරනවා අනුරාධා හේරත්. ඒ අනුව ඔහු සඳහන් කරන ප්‍රකාශය අද මව්බිම් පුවත්පත සඳහන් කර සිටින්නේ මේ මොහොතේ කැබිනට් සංශෝධනයක් ගැන මාතෘකාවක් කරලියට ගෙනලා තියෙන මිනිසුන්ගේ ප්‍රශ්න වෙනත් අතරකට යොමු කරන්න විශේෂයෙන්ම තට්ටුමාරු දේශපාලනයේ නැවැත් යුතු කාලයට අපේ එළඹ තිබෙනවා. ජනතාව ඉතාම පැහැදිලි අවබෝධ කරගෙන තියෙන්නේ ඒක මේ ආකාරයට ඇත් වෙලා තියෙන මේ තට්ටුමාරු පාලන ක්‍රමය වෙනස් කරන්න ඕනේ. අවුරුදු 72ක් තිස්සේ මොකද්ද කළේ? කවුද මොනවද කළේ කියන ප්‍රශ්නය අහනවා මේ අවුරුදු 72 කතාව ගැන කිව්වයින් පස්සේ. දැන් අවුරුදු 72 නිදහසෙන් පස්සේ අපි මොනවද කරලා තියෙන්නේ? තට්ටුමාරු දේශපාලනෙම විතරයි. එතකොට අපි තමයි හොඳ කියලා මතයක් ගොඩනගෙනවා. මහාචාර්ය MOA ද සොයිස කියනවා 70 දවසක පාරිශුද්ධත්වයේ මෙසන 51 හැවිරිදි ජවිපය දේශපාලන කන්‍යාවක්ද කියලා අහනවා. ලක්මාල් බෝගාවත තමයි සටහන තියෙන්නේ. මේ අපි නම් හරි පිරිසිදුයි කියලා කියන අය කන්‍යාවන්ද? ජවිප වටා සමාජයේ පීඩිත කණ්ඩායම් යම් එක් රැස්වීමක් දක්නට තිබේ. ඒ අතිශෝක්තියෙන් වර්ණනා කරමින් මිනිසුන්ගේ මනසට ආයාචනා කිරීමේ ව්‍යාපාරයක් සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රියාත්මක වෙනවා කියලා මහාචාර්යවරු කියනවා. අපි කිව්වනේ සමාජ මාධ්‍ය ක්‍රියාත්මක වෙන පටන් ගත්තා. පෝර ගෙන්නන එක නතර කරාට පස්සේ බෙහෙත් ටික මෙහි හදන්න පටන් ගත්තන් පස්සේ සමාජ මාධ්‍ය වලට සල්ලි ඇවිල්ලා තියෙනවා කියලා. එසේනම් 2022 අවුරුද්ද අපි කල්පනා කරන තව කාරණාවක් තියෙනවා. ඒ තමයි වසර 72න් අවුරුදු 51ක් ජවිප මෙරට පාලනය කරලා තියෙනවා. මෙරට දේශපාලන ක්‍රියාදාමයට ඔවුන් මැදිහත් වුණා. ඔවුන් ආණ්ඩු පිහිටුවීමට ආණ්ඩු බිඳවැට්ටීමට දායක වුණා. 2002 අවුරුද්දේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පෙරළීමට ප්‍රධාන කාර්යභාරයක් සිදු කළේ ජනතා විමුක්ති පෙරමුණ. ඒ වගේම 1971 88 කැරලි මෙරට දේශපාලනයේ කොටස් නෙවෙයිද? දශක 4ක් මෙරට දේශපාලනය කළ දක්ෂිණාංශික පක්ෂ මෙරට ජාතික ධනය සොරකම් කළා. බලයට එීමට නොහැකි වූ වාමාංශිකයන් වැඩවර්ජන කඩාකප්පල්කාරී ක්‍රියාවන් සහ කූලහල මගින් ජාතික සම්පත් විනාශ කළා. බලයට ආපු දක්ෂිණාංශික ආණ්ඩු ජනතා ධනය කොල්ල කෑවා. අනෙක් පැත්තෙන් බලයට එන්න බැරි වෙච්ච වාමාංශිකයන් මොකද කළේ? වැඩවර්ජන කඩාකප්පල්කාරී ක්‍රියාවන් සහ කූලහල මගින් ජාතික සම්පත් විනාශ කළා. ඒ නිසා ජවිපේ අද පවතින අර්බුදයේ සමාන කොටස්කරුවෝ විති කියලා මහාචාර්ය සොයිස කියනවා. ඒ වගේම පොදු සමාජයේ දූෂිතයේ හංවඩු ගසා ඇති දේශපාලනඥයන් රාජ්‍ය දේපල කොල්ල කෑවේ රාජ්‍ය බලය ඇතිව. නමුත් ජවිපේ 71 සහ 88 පොදු දේපල කොතරම් කොල්ල කෑවාද? ඒවා දූෂිත නොවේද? එතකොට අනුර කුමාර දිසානායක මෙරට සියල්ලදත් ශාස්ත්‍රූවරයා බවට පත්ව තිබෙනවා. කාල් මාක්ස්ටත් එහා ගිය ශාස්ත්‍රූවරයෙක් බවට අනුර කුමාර පත්ව ඇත. රටක පවතින සමාජීය ගැටලු නිරාකරණයට නම් ප්‍රතිපත්තියක් වැඩපිළිවෙලක් තිබිය යුතුයි. නමුත් ජවිපේ මේවා ගැන කතා කරද්දී ඔවුන් දූෂිත නැද්ද කියන ප්‍රශ්නේ තියෙනවා. ඔවුන් 100%ක් ශුද්ධවන්තයෝද? මෙවැනි ප්‍රශ්න වලට ඉතිහාසය විසින් පිළිතුරු සපයනු ඇත. ඒ පිළිතුරු රටට හිතකර ඒවා නොවේ. ඒ නිසා එවන්නන් පාරිශුද්ධවන්තයන් විදියට සමාජය හඳුනාගත යුතුද කියන ප්‍රශ්නය මහාචාර්ය සොයිස ප්‍රශ්න කරනවා. ඊළඟට විජේවීරගේ පුතා දෙවන පරපුරත් අරන් එයි කියලා වාර්තා කරනවා. රුසියාවේ ඉඳලා කෙටි සංචාරකයට පැමිණලා ඉන්න අතරතුරේදී ඔහු කියනවා මම දීර්ඝ කාලිනවම දේශපාලනය කරන්න එන්න ලෑස්ති. වරාය තෙල් ටැංකි රත්තරන් බිදු දමන කිකිලියන් බඳුයි කියලා ඔහු සඳහන් කරනවා. අරුණ පුවත්පත වාර්තා කරන්නේ ඒ පුවත අරුණ පුවත්පත මුල් පිටුවේ වාර්තා කරනවා බදු ප්‍රතිපත්තිය උඩු යටිකර කරන පනතක් අද කැබිනට් මණ්ඩලය හමුවට ගෙනෙනවා කියලා නෑන තරංග ගමගේ සහ උදේචී වේකනායක වාර්තා කරනවා. ඒ අනුව මෙතෙක් කල දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රැස් කරන ලද සමස්ත බදු මුදලින් 25%කට ආසන්න ප්‍රමාණයක් රැස් කිරීමේ බලය මහා භාණ්ඩාගාරයට පැවරීමට දැනට පවතින 15% වන වැට් බද්ද 18%ක් දක්වා හැර නැංවීමට සහ මත්පැන් සහ දුම්වැටි සඳහා ආය කරන වැට් බද්ද ඉවත් කිරීම ඇතුළු මෙරට බදු ක්‍රමයේ වෙනස්කම් රැසක් මේ පනතින් සිදු කිරීමට නිමිතයිලු. මත්පැන් දුම්වැට විදුලි සංදේශ ඔට්ටු සහ සූදු ප්‍රවාහන සුදු සහ වාහන මතබදු කියන මේවා ප්‍රධාන ක්ෂේත්‍ර ආදායම් ලබන ක්ෂේත්‍ර ඒකාබද්ධ කළා විශේෂිත භාණ්ඩ හා සේවා බද්දක් හඳුන්වා දීමට යෝජනා කරනවා කියලයි අද වාර්තා කර සිටින උදේජී වේකනායක. ඊළඟට
බඩු ෂුවර්ද කියලා ඇප් එකෙන් බලා ගන්න පුළුවන්. අරක් කුස්ටිකරය අද සිට ඇලවෙයි කියලා වාර්තා කරනවා නානතරංග ගමගේ උදේජීවී ඒකනායක. ඒ පුවත නම් බොහෝ දෙනෙක් ඊපුවත් පතට අරුණ ඊපුවත් පතට ගිහිල්ලත් කියවාවි. ජල විදුලි තෙල් ගුවන් ලංගම එකම අධිකාරියකට කියලා වාර්තා කරනවා අද අරුණ පුවත්පත. මේ පාඩු ලබන ආයතන රාජ්‍ය ආදායමින් විශාල ප්‍රමාණයක් කාබාසිනිය කරන්නේ මේ ආයතන පහ. ඒ නිසා මේ ආයතන පහ එක ව්‍යවසායකත්ව අධිකාරියකට ගෙනවා කියලා තමයි නානතරංග ගමගේ අරුණ පුවත්පතට කියන්නේ. සරසවි ගම්මානයක් හදන අක්කර 123ක් මහ පොළ ගත්තා. මහ පොළ ගිය අවුරුද්දේ සියලුම ශිෂ්‍යයන්ට ගෙවලා ඉවරයි කියලා සඳහන් කරනවා අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන. ඊළඟට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විදියට අනුෂ පැල්පිට මහත්මයා අද වැඩබහර ගන්නවා අමාත්‍යාංශයේදී ඒ බව සඳහන් කරනවා සහ පත්තරමේන්තුවේ සුබ පැතුම්. මේ ඊළඟට වාර්තා කරන්නේ ඔබ බොහොම විශ්වෝප පෙළක් කියවපු බලපු පුවතක්. ගහේ බැඳ ඇගේ මිරිස් තවරා තාත්තා දරුවන්ට වද දීලා 6-7 හැවිරිදි දරු දෙදෙනා මේ විදියට මේ අමානුෂික හිංසනයකට ලක්වලා තිබෙන බව වාර්තා කරන්නේ හැටන් ප්‍රදේශයෙන් තමයි වාර්තා කරන්නේ. චන්දන ජයවීරය වාර්තා කරන්නේ කඩේ ගිහිල්ලා දරමිටියක් ගෙනාපු සිද්ධියකට මුල් වෙලා තමයි ගහලා දසවද දීලා තියෙනවා. තාත්තා හැම විටම බීමතින් ඉන්නවා කියලත් වාර්තා වෙලා තියෙනවා. එහෙම තාත්තලා ඉන්නවා, එහෙම මිනිස්සු ඉන්නවා, ඒ වගේ මෙහෙම මිනිස්සුත් ඉන්නවා. විට විකුණා වසරකට ආදායමෙන් 100ක් දහනක් දීලා කියලා වාර්තා කර සිටින්නේ නිමල් ජයරත්න මනම්පිටියේ ඉඳලා. කාරණා දෙකක් නිසා තමයි මේ වාර්තාව තෝරගන්න හිතුවේ. එකක් තමයි මේ 61 හැවිරිදි දෙදරුපියෙක් වන සුනිල් සමරතුංග මහත්මයා කරපු මේ ආදර්ශමත් ක්‍රියාව. අනිත් එක තමයි නිමල් ජයරත්න වාර්තා කරනවා ලැබපු ආදායම. විටක් රුපියල් 60යි දවසට විට 400ක් වික්කොත් ආදායම රුපියල් 24000යි. දැන් මේ අලුත් අවුරුද්දේ අලුත් දේවල් හිතන්න ඔන්න අලුත් දේවල් හිතන අයට ඔන්න හිතනවා නම් පුංචි දේවල් වලින් ලෝකය වෙනස් කරන්න පුළුවන්, ජීවිතය වෙනස් කරගන්න පුළුවන්. විටක් රුපියල් 60යි නම් විට 400ක් වික්කොත් රුපියල් 24000ක් දවසක ආදායම කියලා ගණන් හදලා පෙන්නලා කියලා තියෙනවා. අලුත් බලාපොරොත්තු එක්ක මේ ගමන යන්න පුළුවන්. පොළාගේ ලියවිල්ලත් අද ලියවෙන්නේ ඒ වෙනුවෙන් ඉන්දික පොල්කොටුව ලියනවා 2022 ජනතා බලාපොරොත්තු එකතු කරන අවුරුද්දක්, ජනතා බලාපොරොත්තු එකතු කරන අවුරුද්දක් කියලා ඔහු ලියනවා. ඒ අනුව මේ 2022 අවුරුද්ද ජනතා බලාපොරොත්තු අපේක්ෂාවන් ඉටු කරන නව වසරක් වේවා. ඒ සඳහා අපි සියලු දෙනා කැපවෙමු කියලා ඉන්දික පොල්කොටුව යෝජනා කර සිටිනවා. අවුරුද්ද එක එක ආකාරයෙන් සමරනවානේ. ප්‍රංශයේ මිනිස්සු මොකද කරන්නේ? ප්‍රංශයේ එක සිරිතක් තමයි වාහන ගිනි තියන එක. ප්‍රංශයේ අවුරුදු උදාව සමරීමට වාහන ගිනි තියලා තියෙනවා. පරණ වාහන පාවිච්චි කරන බැරි වාහන ගිනි තියන එක ප්‍රංශ විලාසිතාවක් මෝස්ටරයක්. ඒක සිරිතක් බවට පත් වෙලා මේව නම් හානිකර සිරිත් කොමුණත් පාවිච්චි කරන්න බැරි ඒවා කියලායි කියන්නේ. 785ක් විතර වාහන එහෙම පුච්චලා දාලා තියෙනවා. ඊළඟට ජයග්‍රාහී පුවත් කිහිපයක් තියෙනවා. එකක් තමයි දකුණු පළාත් ශූරතාව රිච්මන්ඩ් විදුහලට ඩයලොග් පාසල් සත් සමාජික රග්බි තරඟාවලියේ දකුණු පළාත් ශූරතාව ගාල රිච්මන්ඩ් විද්‍යාලය දිනාගත්තා. ක්‍රිකට් වලින් විතරක් නෙවෙයි රග්බි වලිනුත් ශූරතාව දිනාගත්තා. ඊළඟට මලයාසියාවට යනවා අපේ චමරි. මලයාසියාවට යන ශ්‍රී ලංකා කාන්තා පිළේ නායකත්වයේ චමරිට සුබපැතුම් චමරි ඇතුළු කණ්ඩායමට ශමිත දෙනපිටිය වාර්තා කරන්නේ අද මව්බිම් පුවත්පතට. ඒ වගේම ආසියානු අනුශූරතාව දිනුව ශ්‍රී ලංකා යවුනේ ලෝක කුසලානය සඳහා කොදෙව් යති කියලා අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. කොදෙව් යන අපේ යවුණයන්ටත් සුබ පතමින් ජනවාරි මාසේ 3 වෙනිදානේ සියලුම රාජ්‍ය සේවකයන් කාර්යාලවලට වාර්තා කරන්න ඕනේ. අද ඉඳලා සියලුම රාජ්‍ය සේවකයන් අද සිට කාර්යාලවලට කියන පුවත ඇහුණ ගමන් සාමාන්‍ය මිනිස්සු ඔළුවේ අත තියා ගන්නවා කියලයි හසන්ත විජේනායකට හිතෙන්නේ. මොකද රාජ්‍ය සේවකයෝ වැඩට යන විදිය පේනවා. යන විදියෙන්ම කඳ බඩ එහෙම දැක්කම පේනවා වැඩ කරන්නද යන්නේ, වැඩ කරලා තියනවද නැද්ද කියලා. අපරාධ වැඩට යන්නේ වතුර බිල්, අතිකාල, අන්තර්ජාල බිල, විදුලි බිල් මේවා දිහා බැලුවම මේ හසන්ත විජේනායකගේ කාටූන් එක තමයි අරුණ පුවත්පතෙන් තෝරගන්නේ. ඔන්න බලන්න කාටූන් එක. සියලු රාජ්‍ය සේවකයන් අද සිට කාර්යාලවලට යනවා කියලා කිව්වයින් පස්සේ දාඩිය මුගුරු දාගෙන අතේ සතේ නැතුව ඉන්න සාමාන්‍ය මිනිස්සු ඔළුව අත ගහ ගන්නවා. අපරාධ විදුලි බිල්, අතිකාල දීමනා, අන්තර්ජාල බිල්, වතුර බිල් කියලා. හසන්ත මේ කියන කතාව ලේසියෙන් තකන්නත් බෑ. මොකද එක පැත්තකින් ගත්තම දේශපාලනඥයන්ට වගේම රාජ්‍ය සේවකයන්ටත් මේ වෙනකොට ජනතා විරෝධී මතයක් එල්ල වෙමින් තියෙනවාද කියන එක තමයි හසන්තගේ මේ මතත් එක්ක පැහැදිලි වෙන්නේ. ඊළඟට ඔහොම ගියාට පස්සේ අද උදේ කෑම වේලක් එහෙම තියෙනවා. ගොඩක් දෙනෙක්ට අද කෑම හම්බ වෙනවා ආයතනේ ගානේ. හැබැයි අවන්ත ආටිකලට නම් හිතෙන්නේ මේ අවුරුද්දේ අපිට කන්න තියෙන කෑම පිඟම් වල තියෙන්නෙම
බිලීපිති. ඒ කියන්නේ අපිව ඇමට ගන්න බලාගෙන තමයි ඉන්නේ. අපිට තියෙන කෑම බීම මොකක් ලැබුණා වුණත් අපිට කන්න තියෙන්නේ ඇමක් තමයි කියලා තමයි අවන්ත ආටිකල්ට හිතෙන්නේ. ඩොග් ටෝක් පියන් පෙරේරාගේ තෝරගන්නවා ඒ අද පුවත්පතෙන් මේ වසරේ ආහාරගයක් ඇති වෙන්න ඉඩක් දෙන්නේ නැහැ කියලා කබ්‍රාල් ලොක්කා කියන්නේ. යුවර් එකටම මෑන්ස්ට බන්දුල ලොක්කගේ වයිම ආවේශ වෙලා ඇති. මේ වසරේ ආහාරගයක් ඇති වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා කබ්‍රාල් ලොක්කා කියන්නේ යුවර් එකටම මෑන්ස්ට බන්දුල ලොක්කගේ වයිම ආවේශ වෙලා ඇති. හැබැයිට මොකෝ මේ බන්දුල සුවාරිස්ට හමු වෙනවා බන්දුල දාස අපවර්ණ නිර්මාණය කරන්නේ. ඇමති 6ක් මාරු කරනවලු බන්දුල ඇමතුමා කියනවා. සර්ගෙනමත් තියෙනවද? සර්ගෙනමත් තියෙනවද? MD විරත්නගේ මරිස්පාලපකොට කාටුනේ තෝරගන්නවා දකුණු අප්‍රිකාවේ පාර්ලිමේන්තුව ගිනි අරන්ලු. මේක පුවතක්. ෂි ඒකට මෙහෙ ඕන නම් ගෑස් එකක් පුපුරයි ගෙදරක. ෂි ඒකට මෙහෙ ඕන නම් ගෑස් එකක් පුපුරයි ගෙදරක. දකුණු අප්‍රිකාවේ තමයි පාර්ලිමේන්තුව පුපුරන්නේ. අංජනකේ කාටුන් එක තෝරගන්නවා මොකද්ද බම් මේ අවුරුද්දවත් නිකන් කිරියෙන් පැණියෙන් කියලාවත් කිව්වේ නැත්නම් මේ අවුරුද්දේ ඔබ කිරියෙන් පැණියෙන් ඉතිරි ඒවා කියලා කිව්වේ නැත්තේ ඇයි? අංජන අහනවා. කියන්න හදනකොටම කිරිපිටි මිල වැඩි වුණානේ. ඉතින් කොහොමද කියන්නේ? දවසේ පද 4 තෝරගන්නවා විදුර අබේනායකගේ ඒ සිරිතක් විදියට මගේ මව්පියන් පුවත්පතෙන් ඉස්සර වගේ නොවේයි බස් සංගම් දඟය උස්සයි ගාස්තුව එය තිබුණත් නැගය. ඒක තිබුණෙත් නැගලා. රස්සා අහිමි කොට ඩිජිටල් වන රංගය බස් රියදුවයි කොන්දොස්තර මහමගය. කොන්දොස්තරට වැඩිය ඩ්‍රයිවර් මහත්තයා තමයි ඉන්න ඕනේ. ඩ්‍රයිවර් මහත්තයා ගමන යනවා නම් කොන්දොස්තර මහත්තයා පස්සෙන් ඇවිල්ලා හරි එල්ලෙයි. අපි නැවත හෙටම කැමු. ඔබට ආයුබෝවන්.